තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස රූපාවචර ක්‍රියාසිත ධ්‍යාන සෝයෙන් විසිය හැකි වනු පිණිසද 이르දි ප්‍රාතිහාර්ය කිරීමේ බලය ලබනු පිණිසද රහත්හුද සමහර විට ධ්‍යාන උපදවති. එසේ රහතුන් විසින් උපදවන රූපාවචර ධ්‍යාන සිත්වල මතු විපාක ඇති කිරීමේ ශක්තිය නැති බැවින් රූපාවචර ක්‍රියා නම් වේ. රූපාවචර ක්‍රියාසිද්ධ විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන සිතය යනාදීන් කුසලය සේම පසෙක් වේ. කුසල් සිත් පසය, විපාක සිත් පසය, ක්‍රියාසිත පසය යයි රූපාවචර සිත් පසළොසකි. මේ ධ්‍යාන සිත්වල සුඛ වන වචනයෙන් කියවෙන්නේ සෝමනස්සයමය. උපේක්ෂා යනුවෙන් කියවෙන්නේ උපේක්ෂා වේදනාවය. මේ සිත්වල ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යාන චිත්තයෝ සෝමනස්ස සහගත සිත්ය. රූපාවචර සිත් 15 ප්‍රථම ධ්‍යාන සිත් 3 බැගින් ඇත්තේය. සෝමනස්ස සහගත සිත් 12ක් ඇත්තේය. උපේක්ෂා සහගත සිත් 3ක් ඇත්තේය. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සිත්වල අසංකාරික, සසංකාරික භාවය විචාරණයෙන් අභිධර්මය උගනීමේදී ලැබෙන විශේෂ ප්‍රයෝජනයක් නැත. ස්වરૂප බෙදීමේදී සිත් ගණන් ගැනීමේ පහසුව සඳහා ඒවා සසංකාරික සිත්වලට ගණන් ගනිති. හොඳයි. ඊට පස්සේ රූපාවචර ක්‍රියාසිත පැහැදිලි කරනවා ධ්‍යාන සෝයෙන් විසිය හැකි වනු පිණිස 이르දි ප්‍රාතිහාර්ය කිරීමේ බලය ලබනු පිණිසද රහත්තු සමහර විට ධ්‍යාන උපදවති. දැන් එතකොට අපිට ඔන්න මේ හොඳ කරුණක් මෙතනදී මේ ප්‍රකට වෙන්නේ. දැන් අපි රහතන් වහන්සේ නමක් කියලා අපිට මතකයට එනකොටම සමහරලාට සිහිපත් වෙන්නේ අහසින් වැඩම කරන මේ ස්වාමීන් වහන්සේ නමකගේ රූපයක්. නේද? එහෙම නැත්නම් පොළවෙන් මතුවෙන නැත්නම් අහසේ වැඩ ඉන්න. ඒ විදිහේ ස්වરૂපයක රූපයක් තමයි හිතට නැවෙන්නේ. දැන් අපිට උඩින් ස්වාමීන් වහන්සේ නමක් අහසින් යනවා දැකපු ගාම අපි කියන්නේ අන්න රහතන් වහන්සේ නමක් යනවා කියලා. නේද? අන්න රහතන් වහන්සේ නමක් යනවා කියලා කියනවා. එතකොට දැන් මෙතනදී පැහැදිලි කරනවා මේ 이르දි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ ඔන්න ඔය විදිහට දැන් උඩින් අහසෙන් යෑම, පොළවෙන් මතුවීම ආදී මේ කටයුතු. මේ කටයුතු. එතකොට මේ රහතන් වහන්සේලාත් ධ්‍යාන සුවයෙන් විසීමටත් 이르දි ප්‍රාතිහාර්ය ආදී පෑමටත් මේ ධ්‍යාන උපදවනවා කියනවා. එහෙනම් රහතන් වහන්සේලා උන්වහන්සේලාට 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩ අවශ්‍ය නම් මේ ධ්‍යාන උපදවන්න ඕනේ. රහතන් වහන්සේලාට මේ ධ්‍යාන නැති මේ රහතන් වහන්සේලාත් ඉන්නවා. එතකොට දැන් අර චිත්‍රය නිසා සමහරලාට අපිට මේ 이르දි ප්‍රාතිහාර්ය නැත්තම් හිතමුකෝ අනුන්ගේ සිත් බලන්න බැරි කෙනෙක් රහත් කියලා අපි පිළිගන්නේ නැහැ. ඔය විදිහට අදහසක් එනවා. නමුත් මතක තියාගන්න ඕනේ රහතන් වහන්සේලාට ධ්‍යාන උපදව ගන්න අවශ්‍ය නම් ධ්‍යාන උපදවන්න ඕනේ. ධ්‍යාන උපදවන්න ඕනේ. එතකොට දැන් සමහර රහතන් වහන්සේලා කල්තියාම ධ්‍යාන උපදවනවා. එහෙම උපදවන රහතන් වහන්සේලා ඉන්න ධ්‍යාන උපදවලා ඊට පස්සේ මේ කියන්නේ මුලින්ම ධ්‍යාන උපදවාගෙන ඒව අසුර කරගෙන රහත් වෙන උතුමන් වහන්සේලාත් ඉන්නවා. සමහර වෙලාවට ධ්‍යාන උපදවන්නේ නැතුව විපස්සනාම කරලා රහත් වෙන මේ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා.
එතකොට මෙතනදී පැහැදිලි කරන්නේ ඒ ධාන සෝය ධානයකට සමවැදිලා ඉන්නකොට ලැබෙන සෝය විඳීම සඳහා මේ තණ්හාවෙන් කරන දෙයක් නෙවෙයි රහතන් වහන්සේලා ඒ විඳීම පිණිසත් ඊට පස්සේ 이르දි ප්‍රාතිහාර්ය ආදී කිරීම සඳහා මේ ධාන උපදවනවා කියලා. එතකොට ඒ උපදවන ධාන සිත් වලට රහතන් වහන්සේලාට මතු විපාක ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙක් වඩනවා නම් ඊළඟට බ්‍රහ්ම ලෝකෙ උපදින්න ඒ කුසලයේ හේතු වෙනවා. නමුත් රහතන් වහන්සේලාට ඒ ධාන සිත් වලට මතු විපාක ලැබෙන්නේ නැහැ. අන්නේ නිසා රහතන් වහන්සේලා උපදවන ඒ ධානවලට ක්‍රියාසිත කියලා කියනවා. රහතන් වහන්සේලා උපදින ධාන සිත් වලට කියනවා රූපාවචර ක්‍රියාසිත කියලා. රූපාවචර ක්‍රියාසිත. ඒ රහතන් වහන්සේලා උපදවන ධාන සිත් වලත් අංගවල වෙනසක් නැහැ. ප්‍රථම ධානය නම් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය. ඒකට ඒක ක්‍රියාසිතක් තමයි තියෙන. يعني වෙනසකට තියෙන එක ක්‍රියාසිතක්. විපාක උපදවන ස්වરૂපයක් නැහැ. ඊට පස්සේ විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධාන ක්‍රියාසිත. ඊළඟට පීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධාන ක්‍රියාසිත. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධාන ක්‍රියාසිත. ඊට පස්සේ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධාන ක්‍රියාසිත. ඔය විදිහට තමයි රූපාවචර ක්‍රියාසිත පහ නම් කරලා තියෙන්නේ. එතකොට මතක තියාගන්න රූපාවචර ක්‍රියාසිත කියලා කියන්නේ රහතන් වහන්සේලා ධාන උපදවනකොට උන්වහන්සේලාට පහළ වෙන සිත්. උන්වහන්සේලාට පහළ වෙන සිත්. හොඳයි. එතකොට කුසල් සිත් 5යි විපාක සිත් 5යි ක්‍රියා සිත් 5යි කියලා රූපාවචර සිත් සියල්ල 15යි. එතකොට මේ සිත්වල මේ සුඛ කියන වචනයෙන් කියන්නේ සෝමනස්සයම තමයි. සුඛ කියන වචනයෙන් කියන්නේ සෝමනස්සය. දැන් අපි සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය කියන්නේ සෝමනස්සය සහ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය කියන එකම තමයි. ඊළඟට මේ පංචම ධානයේදී කියනෝනේ උපේක්ෂා ඒකාග්‍රතාවය කියලා. එතන උපේක්ෂාව කියලා අදහස් කරන්නේ උපේක්ෂා වේදනාවට. උපේක්ෂා වේදනාවට. එතකොට බලන්න චතුර්ථ ධානයේ සහ පංචම ධානයේදී මේ වේදනා වශයෙන් තමයි බෙහෙදයට පැමිණෙන්නේ. චතුර්ථ ධානයේ සෝමනස්සයෙන් යුක්තයි. නමුත් පංචම ධානයට එනකොට සෝමනස්සය නැතුව උපේක්ෂාව කියන වේදනාව පවතී. හොඳයි. එතකොට මෙන්න මේ වේදනා බෙහෙදයෙන් බලනකොට ප්‍රථම ධානයේ, ဒုတိ ය ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානයේ කියන මේ ධානසිත සෝමනස්ස සහගතයි. පංචම ධානසිත උපේක්ෂා සහගතයි. බලන්න එතකොට මේ රූපාවචර සිත් 15 ප්‍රථම ධාන සිත් 3ක් තියෙනවා. ဒုတိ ය ධාන සිත් 3ක් තියෙනවා. තෘතිය ධාන සිත් 3ක් තියෙනවා. චතුර්ථ ධාන සිත් 3ක් තියෙනවා. පංචම ධාන සිත් 3ක් තියෙනවා. ඒ 3ක් වෙන්නේ කොහොමද? ප්‍රථම ධාන කුසාසිත, ඊළඟට විපාක සිත, ඊළඟට ක්‍රියාසිත. එන්න මේ විදිහට තමයි ප්‍රථම ධාන සිත් 3ක් වෙන්නේ. ဒုတိ ය ධාන සිත් 3ක් වෙන්නේ toy ක්‍රමයට. එතකොට බලන්න සාමාන්‍යයෙන් මේ විදිහට සලකලා බලනකොට සෝමනස්ස සහගත සිත් තියෙනවා 12ක්. උපේක්ෂා සහගත සිත් තියෙනවා 3ක්. මෙන්න මේ සිත් 15. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල අසංඛාරික සසංඛාරික භාවයේ ਵਿਚාරණයෙන් අභිධර්මයේ උගැනීමේදී ලැබෙන විශේෂ ප්‍රයෝජනයක් නැත. එතකොට මේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල මේ අසංඛාරික සසංඛාරික භාවය කියන එක මේ අභිධර්ම ඉගෙනීමේදී තරම් ප්‍රයෝජනයක් ලැබෙන දෙයක් නොවේ කියලා පැහැදිලි කරනවා. නමුත් අපි මේ වේදනා බෙහෙදෙන් හා සංස්කාර බෙහෙදෙන් බෙදනකොට ඒ සිත් ගණන් ගැනීමේ පහසුව සඳහා ඒවා සසංඛාරික සිත් හැටියට තමයි සලකන්නේ.
කියන්නේ රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා ඉදිරියටත් අපිට එනවා සිත්. මේ සිත් තුන් වර්ගයේම සසංස්කාරික සිත් හැටියට තමයි සලකන්නේ. ඒකට හේතුවක් හැටියටත් දක්වන්නේ උත්සාහයෙන් යුතුවනේ පසුබසින සිත සමහරලාට උත්සාහවත් කරගෙන තමයි මේ සිත් උපදවන්න තියෙන්නේ. වීරියෙන් යුතුව උපදවන්න තියෙන්නේ. ඒ නිසා සසංස්කාරික ගණිත හැටියට තමයි මේ සිත් තුන් කොටාසේ සලකන්නේ. හොඳයි. එහෙමනම් අපි දැන් මේ අද ඉගෙන ගත්තු රූපාවචර සිත් සම්බන්ධයෙන්ුත් වේදනා බෙහෙදයෙන් සහ සංස්කාර බෙහෙදයෙන් ඊට පස්සේ කුසල විපාක ක්‍රියා ආදී ඒ ක්‍රමේනොත් අර මුලින් මේ සිත් 54 කාමාවචර සිත් 54 බෙදා බැලුවා වගේම අපි බලමු. එතකොට තවදුරටත් අපිට මේ සිත් සම්බන්ධයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. පැහැදිලි දැනුමක් ඇති වෙනවා. හොඳයි. එතකොට රූපාවචර සිත් 15. මේකෙදී සිත් කියන තැනට යටින් තියෙනවා කාමාවචර සිත්වල එකතුව කියලා. ඒ කියන්නේ අපි මෙතෙක් කතා කරපු කාමාවචර සිත් 54. 54 අපි සෝමනස්ස සහගත සිත් කොතෙක්ද, උපේක්ෂා සහගත සිත් කොතෙක්ද කියලා එදා අවසානයේදී පැහැදිලි කරගත්තා. එතකොට අවසානයේ ආපු ගණන සිත්වල එකතුව තමයි උඩින් ඔය කාමාවචර සිත්වල එකතුව කියන පේලිය යටතේ ඉස්සරහට දක්වලා තියෙන්නේ. කාමාවචර සිත් 54 දී සෝමනස් සහගත සිත් 18ක් තිබුණා, උපේක්ෂා සහගත සිත් 32ක් තිබුණා, දෝමනස්ස සහගත සිත් 2ක් තිබුණා, සුඛ සහගත සිත් 1ක් තිබුණා, දුක්ඛ සහගත සිත් 1ක් තිබුණා, අසංස්කාරික සිත් 37ක් තිබුණා, සසංස්කාරික සිත් 17ක් තිබුණා, අකුසල් සිත් 12ක් තිබුණා, කුසල් සිත් 8ක් තිබුණා, විපාක සිත් 23ක් තිබුණා, ක්‍රියා සිත් 11ක් තිබුණා. දැන් අපි ඒකටම සම්බන්ධ කරමින් අද මේ රූපාවචර සිත් 15ක් පැහැදිලි කරගනිමු. දැන් බලන්න මුලින්ම තියෙනවා සිත් මෙතන 10ක් දක්වලා ඒ සිත් 10න් මුල් සිත් 5 රූපාවචර කුසල් සිත් 5. ඊළඟ සිත් 5 රූපාවචර විපාක සිත් 5. එතකොට පළවෙනි සිත අපි බලමු. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන කුසල් සිත. එතකොට ඒක සෝමනස්ස සහගත සිතක්. මොකද සුඛ කියලා කියන්නේ ඒකේදී සෝමනස්සේ කියන එකයි. එහෙමනම් ඒක 19 වෙනි සෝමනස්ස සහගත සිත. අපි මෙතෙක් කතා කරපු සිත් අතර. ඒ වගේම මේ රූපාවචර සිත් සසංකාරික හැටියට සලකනවා කියලා පැහැදිලි කරා. ඒ නිසා මේක සසංස්කාරික සිතක්. එතකොට උපේක්ෂා සහගත, දෝමනස් සහගත, සුඛ සහගත, දුක්ඛ සහගත, අසංකාරික කියන ඒවා ඒ තීරුවලදී අංක සලකුණු වෙන්නේ නැහැ. මොකද ඒවට අයිති නැති නිසා. එතකොට සසංස්කාරික සිතක් නිසා ඔන්න මේ පළවෙනි සිත 18 වෙනි සසංස්කාරික සිත. ඒ වගේම මේ පළවෙනි සිත කුසල් සිතක්. අන්න ඒ නිසා 9 වෙනි කුසල් සිත හැටියට මේකේ ලකුණු කරලා තියෙනවා. ඊළඟට බලන්න දෙවෙනි සිත. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන කුසල් සිත. කස් සෝමනස්ස සහගත නිසා ඊට ඉස්සරහින් දාලා තියෙනවා 20 අංකේ. කියන්නේ මෙතෙක් කතා කරපු සිත් අතර 20 වෙනි සෝමනස්ස සහගත සිත. ඒ වගේම මේ සිත සසංස්කාරිකයි නිසා ඒක 19 වෙනි සසංස්කාරික සිත. ඒ වගේම මේ සිත කුසල් සිතක්. එතකොට කුසල් සිත් අතර මේක 10 වෙනි කුසල් සිත. ඊළඟට 3 වෙනි සිත. මෙතන පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥාන කුසල් සිත. ඒක සෝමනස්ස සහගතයි. නම් 21 වෙනි සෝමනස්ස සහගත සිත. ඒක සසංස්කාරිකයි. එහෙම 20 වෙනි සසංස්කාරික සිත. එතකොට ඒකත් කුසල් සිතක්. ඒ කියන්නේ 11 වෙනි කුසල් සිත. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය කුසල් සිත. ඒකත් සෝමනස්ස සහගත නිසා 22 වෙනි
සෝමනස්ස සහගත සිත එක. ඊළඟට සසංස්කාරික සිතක්. එහෙමනම් 21 වෙනි සසංස්කාරික සිත. ඊළඟට ඒකත් කුසල් සිතක්. එහෙමනම් 12 වෙනි කුසල් සිත. ඊළඟට උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධානය කුසල් සිත. ඒ සිත සෝමනස්ස සහගත සිතක් නෙවෙයි. මොකද උපේක්ෂා වේදනාවේ යුක්ත සිතක්. අන්න ඒ නිසා 33 අංකේ යෙදිලා තියෙනවා ඉදිරියේ. එතකොට මෙතෙක් කතා කරපු සිත් අතර 33 වෙනි උපේක්ෂා සහගත සිත තමයි මේ 5 වෙනි සිත. ඒ සිතත් සසංස්කාරික. ඒ නිසා ඒක 22 වෙනි සසංස්කාරික සිත. ඒ සිතත් කුසල් සිතක්. ඒ නිසා ඒක 13 වෙනි කුසල් සිත හැටියට කුසල් සිත කියන තීරුව යටතේ දක්වලා තියෙනවා. ඊළඟට 6 වෙනි සිත එතන විපාක සිතක්. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන විපාක සිත. ඒ සිතත් සෝමනස්ස සහගත. ඒ නිසා ඊට 23 වෙනි සෝමනස්ස සහගත සිත හැටියට දක්වලා තියෙනවා. එතකොට ඒ සිතත් සසංස්කාරිකයි. ඒක 23 වෙනි සසංස්කාරික සිත හැටියට දක්වලා තියෙනවා. එතකොට මේ සිත විපාක සිතක්. එහෙමනම් ඒක මෙතෙක් කතා කරපු සිත් අතර 24 වෙනි විපාක සිත. ඊළඟට 7 වෙනි සිත මෙතන විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන විපාක සිත. ඒකත් සෝමනස්ස සහගතයි. එනම් 24 වෙනි සෝමනස්ස සහගත සිත. ඒකත් සසංස්කාරිකයි. 24 වෙනි සසංස්කාරික සිත. ඒ සිත විපාක සිතක්. එහෙමනම් 25 වෙනි විපාක සිත. ඊළඟට පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥාන විපාක සිත. ඒකත් සෝමනස්ස සහගතයි. 25 වෙනි සෝමනස්ස සහගත සිත. ඊළඟට 25 වෙනි සසංස්කාරික සිත එක. ඊළඟට 26 වෙනි විපාක සිත. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය විපාක සිත. ඒකත් සෝමනස්ස සහගතයි. එතකොට 26 වෙනි සෝමනස්ස සහගත සිත. ඒ සිතත් සසංස්කාරිකයි. එහෙමනම් 26 වෙනි සසංස්කාරික සිත. ඒ සිතත් විපාක සිතක්. එහෙමනම් මෙතෙක් කතා කරපු සිත් අතර 27 වෙනි විපාක සිත. ඊළඟට උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධානය විපාක සිත. අන්න ඒ සිත උපේක්ෂා සහගතයි. ඒ නිසා ඒ ඉදිරියේ 34 වෙනි අංකය දාලා තියෙනවා. 34 වෙනි උපේක්ෂා සහගත සිත. ඊළඟට සසංස්කාරික සිතක්. ඒක 27 වෙනි සසංස්කාරික සිත. ඊළඟට විපාක සිතක්. ඒක 28 වෙනි විපාක සිත. හොඳයි. ඊළඟට අපි ක්‍රියාසිත බලමු. එතකොට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන ක්‍රියාසිත. එතකොට මේ සිත සෝමනස්ස සහගත සිතක්. 27 වෙනි සෝමනස්ස සහගත සිත. මේ සිත සසංස්කාරිකයි. එවනම් 28 වෙනි සසංස්කාරික සිත. මේ සිත ක්‍රියාසිතක්. එතකොට මේක මෙතෙක් කතා කරපු සිත් අතර 12 වෙනි ක්‍රියාසිත. ඊළඟට විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන ක්‍රියාසිත. මේක සෝමනස්ස සහගත නිසා 28 වෙනි සෝමනස්ස සහගත සිත. ඊළඟට සසංස්කාරිකයි. 29 වෙනි සසංස්කාරික සිත. ඊට පස්සේ ක්‍රියාසිතක් නිසා 13 වෙනි ක්‍රියාසිත. ඊළඟට පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥාන ක්‍රියාසිත. සෝමනස්ස සහගත සිතක් 29 වෙනි සිත. ඊළඟට සසංස්කාරික සිතක් 30 වෙනි සසංස්කාරික සිත. ක්‍රියාසිතක් නිසා මේක 14 වෙනි ක්‍රියාසිත හැටියට දක්වනවා. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය ක්‍රියාසිත. මේක සෝමනස්ස සහගත සිතක්. නම් 30 වෙනි සෝමනස්ස සහගත සිත. සසංස්කාරිකයි. 31 වෙනි සසංස්කාරික සිත. ක්‍රියාසිතක් 15 වෙනි ක්‍රියාසිත. ඊළඟට උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධානය ක්‍රියාසිත. මේක උපේක්ඛා සහගත නිසා 35 වෙනි උපේක්ඛා සහගත සිත හැටියට තමයි දක්වන්නේ. ඊළඟට සසංස්කාරික සිතක්. නම් 32 වෙනි සසංස්කාරික සිත. ක්‍රියාසිතක් 16 වෙනි ක්‍රියාසිත. right.
එතකොට අවසානයේදී මේ සියලුම සිත්වල සෝමනස්ස සහගත උපේක්ඛා සහගත ආදී මේ සිත් කොතෙක්ද කියලා මේක දක්වලා තියෙන එකතුවේදී එතකොට මෙතෙක් කතා කරපු සියලුම සිත්වල සෝමනස්ස සහගත සිත් 30ක් තියෙනවා. උපේක්ෂා සහගත සිත් 35යි. දෝමනස්ස සහගත සිත් 2යි. සුඛ සහගත සිත් 1යි. දුක්ඛ සහගත සිත් 1යි. අසංස්කාරික සිත් 37යි. සසංස්කාරික සිත් 32යි. අකුසල් සිත් 12යි. කුසල් සිත් 13යි. විපාක සිත් 28යි. ක්‍රියා සිත් 16යි. දැන් මේ ක්‍රමයට තමයි අපිට මේ රූපාවචර සිත් 15 මේ වේදනා සංස්කාර ආදීන් ભેදෙන් බෙදලා පැහැදිලි කරගන්න තියෙන්නේ. හොඳයි. ඊළඟට අපි බලමු මේ පාඩමට අදාළ ප්‍රශ්න. රූපාවචර සිත් කාට ඇතිවන ඒවාද? බලන්න. පිළිතුර රූපාවචර සිත් ඇතිවන්නේ පෙර පින් හා මහා වීරිය ඇති කාමාශාවන් බැහැර කළ උසස් පුද්ගලයන්ටය. ඔය ක්‍රමයට හෝ මීට ආසන්න ක්‍රමයකට ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. රූපාවචරාදී සිත් තුන් කොටසට පොදු නම කුමක්ද? පිළිතුර රූපාවචරාදී සිත් තුන් කොටසට කියන පොදු නම නම් ධ්‍යාන සිත් යන්නයි. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය. රූපාවචර චිත්තය 15 වැදෑරුම් වන්නේ කෙසේ බෙදීමෙන්ද? පිළිතුර රූපාවචර චිත්තය කුසල විපාක ක්‍රියා වශයෙන් මූලික තුන් කොටසකට බෙදී ඒ එක් එක් කොටසක් නැවත ධානයන්ගේ වශයෙන් පසට බෙදීමෙන් රූපාවචර සිත් 15ක් වේ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය. ධ්‍යාන කොතෙක්ද? ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, පංචම ධ්‍යානය යයි ධ්‍යාන පසෙකි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. ධ්‍යාන සිතේ හා කාමාවචර සිතේ වෙනස කවරේද? පිළිතුර ධ්‍යාන සිත්වලට තමන් විසින් ගන්නා වූ කසිනාදී අරමුණු බදා ගන්නාක් මෙන් ඊතා හොඳින්ද ඊතා තදින්ද ගත හැකි ශක්තිය ඇත්තේය. නමුත් කාමාවචර සිත්වලට ශක්තිය ඇත්තේ අරමුණ යාන්තමට ගැනීමටය. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය. ප්‍රධාන ධානාංගය කුමක්ද? ප්‍රධාන ධානාංගයේ බලවත් වූ ඒකාග්‍රතාවයය. මේ විදිහට ලියලා තියෙනවා නම් හරි දාගන්න. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය. විපාක දීමේදී රූපාවචර කුසලයේ හා කාමාවචර කුසලයේ වෙනස කුමක්ද? පිළිතුර විපාක දීමේදී රූපාවචර කුසලය තමාට සමාන වූ සහේතුක විපාක පමණක් ඇති කරයි. නමුත් කාමාවචර කුසලයේ තමාට සමාන වූද අසමාන වූද සහේතුක අහේතුක විපාක දෙවර්ගයේම ඇති කරයි. එතකොට බලන්න මේ පිළිතුරට අනුව විපාක දීමේදී රූපාවචර කුසලයේත් කාමාවචර කුසලයේත් වෙනසයි අහන්නේ. එතකොට සාමාන්‍යයෙන් විපාක දීමේදී රූපාවචර කුසලය විපාක වශයෙන් ඇති කරන්නේ සහේතුක විපාක පමණයි. තමාට සමාන වූම සහේතුක විපාක. එතකොට සාමාන්‍යයෙන් අපි රූපාවචර කුසල්, ඒ වගේම රූපාවචර විපාක, රූපාවචර ක්‍රියාසිත මේ කියපු 15ම සලකන්නේ ත්‍රි හේතුක සිත් හැටියට. ත්‍රි හේතුක සිත් හැටියට. මොකද මේ සිත් 15ෙදිම හේතු තුනම යෙදෙනවා. ඒකට ඒවත් ත්‍රි හේතුක සිත්. එතකොට කාම මේ රූපාවචර කුසලය
විපාක විදියට උපදවන්නේ සහේතුක විපාක පමණයි. තමාට සමාන වූම නම් වලින් එන සහේතුක විපාක සිත් ටික තමයි උපද්දවන්නේ. නමුත් අපි කලින් ඉගෙන ගත්තා කාමාවචර කුසලය සහේතුක අහේතුක විපාක දෙවර්ගයේම ඇති කරනවා කියලා. එතකොට තමාට සමාන වූත් අසමාන වූත් කියලා කිව්වේ එකයි. සහේතුක සහ අහේතුක කියන විපාක දෙවර්ගයේම ඇති කරනවා. හොඳයි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ බලමු. රූපාවචර විපාක චිත්තය යනු කුමක්ද? පිළිතුර රූපාවචර විපාක චිත්තය යනු රූපාවචර කුසල ධානයේ උපදවාගත් අයට මරණින් මතු ඒ කුසල ධාන චිත්තයේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේදී උපදනා ධාන චිත්තය. හොඳයි. ඊට පස්සේ 9 රූපාවචර ක්‍රියාසිත කෙබඳු සිත් කොටසක්ද? පිළිතුර රූපාවචර ක්‍රියාසිත යනු රහතන් වහන්සේලා විසින් ධානසෝයෙන් විසීම පිණිසත් 이르දි ප්‍රාතිහාර්ය කිරීමේ බලය ලැබුණු පිණිසත් උපදවනු ලබන මතු විපාක ඉපදවීමේ ශක්තියක් නැති රූපාවචර ධාන සිත්ය. හොඳයි. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය රූපාවචර සෝමනස්ස සහගත සිත් කොතෙක්ද? රූපාවචර සෝමනස්ස සහගත සිත් 12කි. ඊළඟට 11 වෙනි ප්‍රශ්නය උපේක්ෂා සහගත සිත් කොතෙක්ද? දැන් මේ අහන්නේ රූපාවචර උපේක්ෂා සහගත සිත් කීයක්ද කියන එකයි. රූපාවචර උපේක්ෂා සහගත සිත් 3කි. හොඳයි. එතකොට ওই විදිහට ලියලා තියෙනවා නම් පිළිතුරු මට හරි දාගන්න.